Good evening, පුතාලා හැමෝටම. Good evening. Good evening, sir. Good evening. Right. Can you all hear me clearly? මම පැහැදිලිව ඇහෙනවද? Yes, sir. Yes, sir. Okay. Then we can start our එන පුතේ වැඩ ටික ආරම්භ කරන්න පුළුවන්. Right. Today we have our tute class. අද දවසේ අපේ තියෙන්නේ tute class එක. Take the tute I have given to you in this මේ මාසෙට අදාළ නිබන්ධනය ගන්න tute එක ගන්න ඉක්මනින්. Right. ඒ වගේම තමයි දැන් ඔන්න මේ හෙට ඉඳන් මම දැන් ලොක්ඩවුන් එක කර්ෆියු දාන්න යන්නේ අන්තිම නීතිය දාන්න යන්නේ. හරි? ඩේටා කාඩ් එහෙම ගත්තේ නැත්නම් ඒ දේවල් අනිවාර්යයෙන්ම ගන්න. හරි නැත්නම් පන්තියට සම්බන්ධ වෙන්න බැරි වෙයි. අපි කර්ෆියු දැම්මත් ක්ලාස් එක අනිවාර්යෙන් පැවැත්වෙනවා. හරි? අන්තිම නීතිය දැම්මත් පන්ති අනිවාර්යෙන් අපි ක්ලාස් එක කරනවා. ඊට අවශ්‍ය දේවල් ඔයාට ওই ඩේටා කාඩ් එහෙම අවශ්‍ය එක තියෙනවා නම් තාම අරගෙන නැත්නම් මේ ඒ දේවල් අනිවාර්යයෙන්ම ගන්න. නැත්නම් ඔයාලට පන්තියට සම්බන්ධ වෙන්න බැරි වෙයි. ඒක පාඩුවක් වෙනවා. හරි? උදාහරණ ඒක ඉක්මනට දෙමව්පියන්ට හරි දැනුවත් කිරීමක් කරන්න මේ අවශ්‍ය දේවල් කරගන්න. හරි? පන්ති වලට අවශ්‍ය වෙන දේවල් ටික. හරි. එහෙනම් අපි වැඩ ටික ආරම්භ කරමු. Today I am going to discuss the tute. Tute එකයි සාකච්ඡා කරන්න යන්නේ. දැන් හැමෝම tute එක මේ මාස tute එක ගන්න. මම කිව්වා අගෝස්තු මාසෙ ඉඳලා අපි tute set එක අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් ඔය ටිකේ මෙන් tute set එක එන්නේ 10 වසර third term test එක ටාගට් කරලා ඒ කියන්නේ 11 වසරට මේක පොදුයි. හරි? 10 වසර තුන්වෙනි වාරය කියන්නේ 11 වසරේ පළවෙනි වාරයට අදාළයි මේ තියෙන වැඩ. හරි? ඒක නිසා 10 වසරේ තුන්වෙනි වාරයට අදාළව එන්න පුළුවන් ප්‍රශ්න වලට උත්තර ලිවීමක් තමයි මේ මාසෙ ඉඳන් මේ tute set එකෙන් දිනේ වගෙන් කරේ. හරි? ඒක නිසා අනිවාර්යයෙන්ම tute එක අරගෙන මේ exercises ටික කරන්න ඕනේ. මේවා ඇත්තටම මේ 10 වසර කියලා වෙනසක් නැහැ. 11 වසරට ගියපුවමත් මේවම තමයි ඉතින් ඉගෙන ගන්න තියෙන්නේ. මේ activities ටික කරලා මේ වගේ තියෙන tute එකේ තියෙන මේ test ටික තනියම කරගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම 11 වසරේ වැඩ ටිකත් ලේසියෙන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි 10 වසරේ සියලුම වැඩ ටික නොවැම්බර් මාසේ අගවෙද්දී අවසන් කරනවා. 11 වසර පටන් ගන්නවා දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ. මම කියලානේ තියෙන්නේ විතර plan කරගෙන තියෙන්නේ. මම දන්නේ නැහැ ඉස්කෝල වල කොහොම උගන්වන්නේ වෙනවද? හරි? ඔයා කොහොම වුණත් හරි අපේ පන්තියේ ඒ කරන්න තියෙන අවුරුද්දට අදාළ වැඩ ටික සියල්ල කරගෙන යනවා. හරි? right. mic off කරගන්න. ගන්න tute එක. In the tute, how many activities have we discussed? අපේ activities කීයක් සාකච්ඡා කළද? test කීයක් සාකච්ඡා කළා තියෙනවද? විතරයි sir. For the test 1, 2, 3, 4. Only වෙනකන් විතරයි. Test 3 වෙනකම් විතරයි. හරි. mic off කරගන්න. test 1, 2, 3. 3 එක තිබ්බේ අර picture description එකක් නේ. හරි. අපි ගන්නවා test 4 එක. පුතාලා හැමෝම මම අහන්නේ පන්තිට සම්බන්ධලා ඉන්න අය හැමෝම did you write down answers for the test 4? Test 4 එකට answers ලිව්වද? Yes sir. අනිවාර්යයෙන්ම ලියලා තියෙන්න ඕනේ. එතකොටයි මේක ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ. හරි? උත්තර ලියපු නැති කෙනෙක් tute එකේ මේ ප්‍රශ්න ටිකට ඉන්නවා නම් උත්තර ටික වෙන කොහෙන් හරි ලියා ගන්න. ඊට පස්සේ මේවට තනියම උත්තර ලියලා check කර ගන්නවා. Right. We are coming to the test 4 in the tute. Match the extracts with the headings. Write the correct letter in the blank provided. The first one is done for you. Right. මොකද කියන්නේ? match කියන්නේ යා කරන්න the extracts කියලා කියන පුතේ උපුටා ගැනීම කියන්න. හරි? match the extracts යා කරන්න කියන උපුටා ගැනීම with the headings. මාතෘකා mic off කරගන්න. හරි? මේ දීලා තියෙන headings වගේක් දීලා තියෙනවා මාතෘකා වගේක් A B C D E F කියලා දාලා අනේවා write the correct letter. ඒ වගේ තියෙන මේ අකුර A B C D කියන අකුර in the blank කියන්න කියනවා ඉස්තනේ දීලා තියෙන පළවෙනි එක කරලා පෙන්නලා දෙනවා. right. පුතාලා මුලින්ම ගන්නකො මේ headings ටික මොනවද කියලා බලන්න. මුලින්ම headings ටික බලන්න. මොකද තියෙන්නේ A එකේ 20 in hospital after dinner. hospital එකේ 20 දෙනෙක් ඉන්නවා රාත්‍රී ආහාරයෙන් පස්සේ. මට කියන්න රාත්‍රී ආහාරයට dinner කියලා කියනවා. What is the similar word for dinner? Dinner කියනට සමාන වචනය කියන්නේ.
ඔව් රාත්‍රී ආහාරයට කියන සමාන වචනය කියන්නේ. හැමෝම දන්න වචනයක් තමයි ඩිනර් කියන්නේ. ඔයා දන්නවා උදේ ආහාරයට බ්‍රෙක්ෆාස්ට් කියනවා. දවල් ආහාරයට ලන්ච් කියනවා. රාත්‍රී ආහාරයට ඩිනර් කියනවා. ඒක හැමෝම දන්න එකනේ. මම අහන්නේ similar word for dinner. රාත්‍රී ආහාරයට සමාන වචනයක් කියන්නේ. ඔව් මේ ටියුට් ක්ලාස් එකේ ප්‍රයෝජනේ මේකටම උත්තර කියනවා විතරක් නෙමෙයි. ගොඩාක් දේවල් කතා කරන්න තියෙන දේවල් අපි සමාන වචන විරුද්ධ වචන සාමයේ ප්‍රශ්න වලට අදාළ තවත් දේවල් අපි සියල්ල සාකච්ඡා කරගෙන යන්නේ හරිය නිදහසේ ටියුට් ක්ලාස් එකේ. හරි. උදාහරණයක් ඒක මට කියන්න ඩිනර් වලට සිනොනිම් එක දන්නවද? ඔව්. වෙන සමාන වචනේ. ඩිනර් කියන්න සමාන වචනේ. මොකද්ද? සපර් කියලා කියනවා ලියා ගන්න. ඩිනර් කියනට සමාන වචනේ සපර්. SUPER උනොත් සුපර් වෙනවා. SUPPER උයි ගන්න. සපර් රාත්‍රී ආහාරය ලියා ගන්න new words පොතේ. ඕපව වැදගත් වෙනවා. සමහරට O level paper එකෙන් එන්න පුළුවන් මේ වචනේ. after supper කියලා දෙන්න පුළුවන්. තේරුම් අරගෙන තියෙන්න ඕනේ. හරි. supper කියලා කියන්නේ ඩිනර් කියන එකම ඩිනර් කියන වචනේම තමයි කියන්නේ. right. ඒ වගේම තමයි දැන් මේ උදේ ආහාරයට මොකද්ද කියන්නේ? කවුරුහරි මට කියන්න උදේ ආහාරයට breakfast ඔව් උදේ ආහාරයට කියන්නේ breakfast කියලා. ඔයා දන්නවද මේ වචනේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා? හරි. ඒක ඔයාගේ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් වගේ ඉන්නවනේ නිකන් ඉන්න වෙලාවක් කියලා දෙන්න පුළුවන් එයාට. හරි. breakfast කියන වචනේ හැදලා තියෙන විදිය දන්නවද? මේ breakfast කියන වචනේ හැදෙන්නේ මෙන්න මේ වචන දෙක එකතු වෙලා. කොහොමද දන්නවද? breakfast කියන එක. break කියලා කියන්නේ මොකක්ද තේරුම? ඔව් ඔයා කියන වාහනයක යද්දි බස් එක යනවා කියලා හිතන්න ඔයා. ඔයා කියනවා ඒ බස් කාර්යය මාර බ්‍රේක් කිරීමක් නේ බ්‍රේක් කරන්නේ. අපි සමහරලාවට කැරකිලා යනවා. බස් එකේ ඉන්නවත් බෑ. වැටෙන්නත් වෙනවා. මම හිටගෙන හිටියානේ මේ යාළුවෙක්වත් හිටියේ නෑ බෑග් එකවත් දෙන්න. හරි. මේ වැටෙන්නත් ගියා. මාන බ්‍රේක් කිරීමක් නේ බ්‍රේක් කරන්නේ. හරි. මොකද්ද බ්‍රේක් කියලා කියන්නේ? ස්ටොප් කියන එක. ස්ටොප් කියනවා වගේ දෙයක්. හරි. යම් කිසි දෙයක් නවත්තනවා හා සමාන දෙයක් නවත්තනවා කියන්නේ නැත්නම් බ්‍රේක් කියන්නේ වේගෙන් යන වාහනේ බ්‍රේක් කරනවා. බ්‍රේක් කරනවා කියන්නේ නවත්තනවා. සමාන නැවතෙන්නෙම නැති වෙන්න පුළුවන්. යන වේගය හරි අඩු වෙනවා ස්ටොප් කියන අයිඩියා එක පුතේ බ්‍රේක් කියන්නේ. හරි. ඒ වගේම ෆාස්ට් කියන්නේ මේ ෆාස්ට් කියන එකට තේරුම් කිහිපයක් තියෙනවා. අන්න ඔයාලට බ්‍රේක් කියන එක තව කඩනවා කියලා තේරුමකුත් තියෙනවා. කඩනවා බ්‍රේක් ඒක නෙමෙයි මෙතන ස්ටොප් කියන එක. හරි ෆාස්ට් කියලා කියන්නේ වේගෙන් කියනත් අපි කියනවා ෆාස්ට් කියලා. ඒ වගේම තමයි මුස්ලිම් කට්ටිය සමහර කාලෙට කන්නේ නැතුව ඉන්නව නේද? කන්නේ නැතුව ඉන්නේ අර උදේ ආහාරය දවල් ආහාරෙම ගන්න නැතුව අන්නේ ආහාර ගන්න නැතුව ඉන්න කාලෙට මොකක් කියලාද කියන්නේ? එයාලා මොනවා කරන මොන සිටීම ඔව් අපි කියනවා ඒකට ෆාස්ටිං පීරියඩ් කියලා. ෆාස්ටිං පීරියඩ්. හරි ෆාස්ටිං පීරියඩ් කියලා කියන්නේ නොකා ඉන්න කාලේ. මෙතන මේ ෆාස්ට් කියලා තියෙන්නේ ෆාස්ටිං කියන වචනේ. හරි සාමාන්‍යයෙන් අපි උදේ ආහාරය ගන්නේ රෑ කෑවට පස්සේ ගොඩාක් නේ අපි සාමාන්‍යයෙන් උදේ ආහාරය ගන්නේ රෑ කාලා ගොඩාක් වෙලාවකට පස්සේ. අන්න ඒ රෑ කෑවට පස්සේ තියෙන කාල වකවානුව වලට නොකා ඉන්න කාලෙට මොකක්ද කියලාද කියන්නේ? ෆාස්ටිං පීරියඩ් කියලා. ෆාස්ටිං පීරියඩ් කියලා. නොකා ඉන්න කාලේ. හරි. ඒකට ඒ ෆාස්ටිං පීරියඩ් එක අපි බ්‍රේක් කරනවා. බ්‍රේක් කරනවා කියන්නේ ස්ටොප් කරනවා. ඒ කියන්නේ උදේ ආහාරය ගන්න. තේරුණාද? මේ බ්‍රේක්ෆාස්ට් කියන වචනේ හැදෙන්නේ එතන ෆස්ට් කියන එක ඇවිල්ලා තියෙන්නේ මේක ෆාස්ටිං පීරියඩ්. කෙනෙක් ෆාස්ටිං පීරියඩ් කියලා කියන්නේ රෑ කාලා ඊට පස්සේ උදේ වෙනකන් නොකා ඉන්න කාලේ. නොකා ඉන්න කාලේ නවත්තනවා කියලා කියන්නේ උදේ ආහාරය ගන්න. හරි තමයි බ්‍රේක්ෆාස්ට් කියන වචනේ හැදන්නේ. තේරුණාද? ඒ වගේම තවත් වචනයක් තියෙනවා මේ ෆාස්ටිං කියන එක ඉතාල වැදගත් වෙනවා. සමහර වෙලාවට ඔයාගේ අම්මා හරි තාත්තා හරි බ්ලඩ් එකක් චෙක් කරගන්න යද්දි ලේ චෙක් කරනව නෙවෙයි මේ කොලෙස්ටරෝල් තියනවද කියලා බලන්න. එහෙම නැත්නම් සුගර් තියනවද කියලා බලන්න. එතකොට මේ මෙඩිකල් සෙන්ටර්ස් වල ඉන්න අය කියනවා ඔයාට කොලෙස්ටරෝල් එකක් බලා ගන්න අවශ්‍ය නම් එහෙම නැත්නම් සුගර් තියනවද කියලා බලා ගන්න ඕන නම් ඔයා ෆාස්ටිං ඉන්න ඕනේ පැය 12ක්.
ඔයා ෆාස්ටිං ඉන්න ඕනේ පැය 12ක් කියලා එයාලා කියනවා. ෆාස්ටිං ඉන්න ඕනේ පැය 12ක්. ඒ මොකද්ද ෆාස්ටිං ඉන්න ඕනේ පැය 12ක් කියලා එයාලා කියන්නේ? සමහරවිට ඔය අම්මා තාත්තට මේ වචනේ කියලා ඇති. ඔයාටත් ඇහිලා ඇති. මොකද්ද පුතේ ෆාස්ටිං පැය 12ක් ඉන්න කියන්නේ? ඒ කියන්නේ ඔව් එයාලා කියනවා ෆාස්ටිං පැය 12ක් ඉඳලා ඉන්න හරියටම. ඒ කියන්නේ කෑම නොකා පැය 12ක් ඉඳලා ඉන්න කියලා. හරි ෆාස්ටිං කියලා කියන්නේ ආහාර නොගෙන ඉන්න කාලය කියලා. හොඳට මතක තියාගන්න මේ වචනේ. ෆාස්ට් කියන්නේ වේගයෙන් කියන්නේ ඔය ෆාස්ටිං කියලා කියන්නේ ආහාර නොගෙන ඉන්න කාලය. ඒක මතක තියාගන්න. වැදගත් වෙනවා. right. එතකොට මෙතන තියෙනවා 20 in hospital after dinner. හරි 20 දෙනෙක් hospital එකේ හිටියා රෑ ආහාරයෙන් පස්සේ. දෙවෙනි එක B තියෙනවා මොකද? conjunctivitis pink eye. conjunctivitis කියලා කියන්නේ නිකන් ඉදිමුමක් සහිත දැවිල්ලක් වෙන දෙයකට. conjunctivitis කියලා කියන්නේ ඔයා හිතන්න ඔයාගේ ඇහැ කියලා. ඇහි conjunctivitis එකක් එන්න පුළුවන්. හරි? ඒ කියන්නේ ඉදිමුමක් සහිත දැවිල්ලක් වගේ. හරි? ධන ස්වභාවය. ඇහි මොකක් හරි වැදුණා කියලා හිතන්න. එතකොට ඇහැ ඉදිමෙනවා. ඒ වගේම ඇහැ ඇතුලේ දැවිල්ලක් එනවා. අන්න ඒවා එකට අපිට කියන්න පුළුවන් conjunctivity. ඒකට conjunctivitis pink eye. pink eye කියලා කියන්නේ ඇහැ රතු පාට වෙලා. pink කියලා කියන්නේ රෝස පාට. අපි කියන්නේ ඇහැ රතු වෙලා කියලානේ. අනේ අදහස් තමයි මේ තියෙන්නේ. conjunctivitis කියන තේරුම අවශ්‍ය නම් ලියා ගන්න. ඉදිමුමක් සහ දැවිල්ලක් කියලා. ඉදිමුමක් සහිත දැවිල්ලක්. pink eye කියලා කියන්නේ රෝස පැහැයෙන් යුක්ත කියන්නේ. නැත්නම් රතු පැහැයෙන් යුක්ත. C එකේ මොකද්ද තියෙන්නේ පුතා? මේ තියෙන එක මාතෘකා හරි. මේවට ගැලපෙන එක ලියන්න. bridge to be replaced. bridge to be replaced කියන්නේ bridge කියලා කියන්නේ පාලම කියන්නේ. හරි? bridge කියලා කියන්නේ පාලම කියන්නේ. ඒතකොට bridge to be replaced කියන්නේ replaced කියලා කියන්නේ නැවත ස්ථාපනය කරන්න. හරි? නැවත ස්ථාපනය කළ යුතු පාලම කියන අදහස. නැවත හැදිය යුතු පාලම. falling rupee brings headaches. falling rupee brings headache. මොකක්ද ඒ කියන්නේ? ඒ කියලා කියන්නේ falling rupee රුපියලේ අගේ පහළ වැටීම brings headaches හිස රදේ ගෙන දෙනවා කියලා කියන්නේ. ඔයාලට දැන් මේ දවස්වල ඇහෙනවා ඇති රටේ සල්ලි අච්චු ගහනවා. හරි රටේ සල්ලි වැඩිපුර අච්චු ගහපුවම මොකද වෙන්නේ පුතාලා? රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා හරි අපි හිතමු අවශ්‍ය ප්‍රමාණය කියන්නේ මිනිසුන් නා සල්ලි අවශ්‍ය වෙලා ඉවරයක් වෙන්නේ නැහැ. නමුත් අර තිබිය යුතු ප්‍රමාණයක් කරන යම්කිසි රටකට මුදල් ප්‍රමාණය. නමුත් ඊට වඩා වැඩිපුර අච්චු ගහපුවම මොකද වෙන්නේ? රුපියලේ අගේ පහළ වැටෙනවා. රුපියලේ අගේ පහළ වැටෙනවා. ඔයාලගේ දෙමාපියෝ කියලා ඇති. සමහරට සල්ලි අච්චු ගහනවා ඊට පස්සේ එතකොට වෙන රුපියලේ අගේ පහළ වැටෙනවා. රුපියල ගන්න දෙයක් නැහැ වටිනාකමක් නැති වෙනවා. අන්න එහෙම කතාවේ කියන්නේ මේ දවස්වල. රුපියලේ අගේ පහළ වැටෙනවා කියලා කියන්නේ දැන් ඔයා හිතන්න මේ අවුරුද්දේ ගිය මාසේ රුපියල් ලක්ෂයක් ඔයා ගාව තිබ්බා. හරි? රුපියල් ලක්ෂයක් ගිය මාසේ ඔයා ගාව තිබ්බා. නමුත් ඔයා ඒ රුපියල් ලක්ෂම ඔයා ගාව තියාගෙන ඉන්නවා. රුපියල් ලක්ෂයට ඔයාට ගන්න පුළුවන් බඩු ප්‍රමාණිකුත් ඔයා හිතාගෙන ඉන්නවා. හරි? රුපියල් ලක්ෂයක් ඔයා ගාව තිබ්බා. ඔයා හිතන්න ඔයාට ගන්න පුළුවන් රුපියල් ලක්ෂයට පෑන් 4ක් ගන්න පුළුවන් කියලා නිකන් මම මේ කියන්නේ. පෑන් 4ක් නෙමෙයි ඔයාට ගොඩක් ගන්න පුළුවන්. ඔයා හිතන්න රුපියල් ලක්ෂයක් ඔයා ගාව තිනවා පෑන් 4යි ඒකට ගන්න පුළුවන්. ඔයා ඒ රුපියල් ලක්ෂම තාම ඔයා ගාව තියාගෙන ඉන්න ඕනේ මේ ගිය මාසේ තිබ්බේ මේ මාසෙත් ලක්ෂ තියෙනවා ඔයා ගාව. නිකන් ඔයා මේ මාසෙත් ලක්ෂය අරගෙන ගිහිල්ලා අහනවා මේ මට පෑන් කීයක් විතර ගන්න පුළුවන්ද? ඔයාට කියනවා පෑන් 2යි ගන්න පුළුවන්. පෑන් 2යි ගන්න පුළුවන්. ඒ මොකද වෙලා තියෙන්නේ? රුපියලේ අගේ පහළ වැටලා. රුපියලේ අගේ පහළ වැටෙනවා කියලා කියන්නේ මෙන්න මේ ලක්ෂයෙන් කරන්න ඉන්න වැඩ ප්‍රමාණය මෙච්චරක් තිබ්බ ගිය මාසේ. නමුත් මේ වෙද්දි හරි ඒ ලක්ෂයේ වටිනාකම ඊට වඩා අඩු වෙලා ගන්න පුළුවන් පෑන් 2යි. ඒකයි කියන්නේ රුපියලේ අගේ පහළ වැටෙනවා කියලා කියන්නේ රුපියලට තියෙන වටිනාකම අඩු වෙනවා. ඊය මාසේ රුපියලක් වශයෙන් තිබ්බ එක නිකන් මේ මාසේ රුපියලක් වශයෙන් තිබ්බට කාසි රුපියලක් වුණා නිකන් 750ක් වගේ තමයි ඒකේ අගේ.
කරන්න පුළුවන් 750ක දෙයක්. තේරුණා නේද? අනේ ඔය. එතකොට මේකේ මේ කියන්නේ රුපියලේ යගේ පහළ වැටීම හරි falling rupee brings headaches. ඉස්සරදේ ගෙන දෙනවා. රුපියලේ යගේ පහළ වැටුනම කඩේ තියෙන භාණ්ඩ වලින් ගන්න දෙයක් නැතු වෙනවා. රුපියල් 10000ක් දීලා රුපියල් 10000ක් දීලා ඔයා ගන්න හිතාගෙන ඉන්න බට් එක හරි ගන්න බෑ. ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි ගන්න වෙන්නේ. 10000 වටිනාකම ඇත්තටම අඩු වෙලා රුපියලේ යගේ අඩු වෙනවා. right. ඊළඟ එක training programs for teachers. training කියලා කියන්නේ පුරුදු පුහුණු කරනවා. පුහුණු වීම programs පුහුණු වීමේ වැඩසටහන් for teachers ගුරුවරුන් සඳහා. fishing war in Negombo. fishing war fishing කියලා කියන්නේ මාළු ඇල්ලීම වගේ දෙයක්. war කියන්නේ යුද්ධය in Negombo. Negombo කියලා කියන්නේ කොහෙද පුතාලා? Negombo කියන්නේ මේකකෝ. මීගමුවේ තියෙනවලු මාළු අල්ලන්න යුද්ධයක්. අපි බලමු. දැන් මේවා එක එක මාතෘකානේ තියෙන්නේ. ඔයා නිකන් කල්පනා කරලා නිකන් මාතෘකාවක් පත්‍රයේ තියෙන මොනවා හරි නිවුස් එකකට අදාළ එකේ හෙඩ්ලයින් එක දැන් ලස්සන විදිහට තියෙන්නේ. ඇත්තටම මාළු අල්ලන්න යුද්ධයක් කියන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒහා බැඳුණු කාරණාවක් තියෙනවා. හරි. අපි බලමු මේකට ආන්සර්ස්. බලමු පුතා හරියට ලියලාද කියලා. පළවෙනි එක තියෙනවා cases of the eye infection are reported in many cities. Cases of the eye infection. හරි. eye infection කියලා කියන්නේ ඇස්වල සිදු ආසාදන පිළිබඳව ඒ ප්‍රශ්න cases are reported වාර්තා වෙලා තියෙනවා in many cities. ගොඩාක් නගරවලින්. පළවෙනි එකට උත්තරේ මොකක්ද දීලා තියෙන්නේ? මේක සම්පූර්ණයෙන් තේරුම් නැතත් මේ වගේ වචන දිහා බලලා හරි මේ වගේ අල්ලා ගන්න පුළුවන්. B එක නේද? conjunctivitis pink eye. ඉදිමුම් සයිඩ් දෙවිල්ල සහ රෝස පාට ගතියින් යුක්ත S. ඒකට ඒක තමයි ගැලපෙන්නේ මේ පළවෙනි එකනේ B දීලා තියෙන්නේ. මට කියන්නේ cases of the eye infection are reported. Active voice the passive voice. Active voice the passive voice. Okay, කොමාවක් නැහැ කියලා හිතන්න මේ කොමාවක් නැහැ. Cases of the eye infection කියලා කොමාවක් නැහැ නිකන් වාක්‍යයෙන් තියෙන කියලා හිතලා කියන්න. Cases of the eye infection are reported in many cities. Active voice the passive voice. voice. ඔව් passive voice වාක්‍ය මම කියන දේවල් ඇහෙන්නේ නැතුවද මන්ද මේ ළමයි උත්තර දෙන්නේ නෑ මට. ඔව්. ඇහෙනව නේද පුතාලා? can you all hear me? right. ඉතින් මට කියන්නකෝ මේකට මොකක්ද දෙන්න ඕනේ? reported කියලා කියදී active voice ද passive voice ද? කෙනෙක් කිව්වා passive voice. හරි. passive voice නම් තමයි passive voice මට tense එක කියන්නේ. tense එක කියන්නේ. මේක tense එක කියන්න. continuous පට්ට ගහලා තියෙන passive voice දැන්. reported කියලා තියෙන්නේ. බය වෙන්න එපා cases of the eye infection කියලා තියෙනවා. ඒ තියෙන්නේ object එක ඔක්කොම. cases of the eye infection කියලා තියෙන්නේ object එක. ඊට පස්සේ කියලා තියෙන helping verb එක reported කියලා තියෙන වාර්තා කරලා තිනවා කියන්නේ past participle verb එක report. කියන වචනේ දිහා බලලා කියන්න. simple present simple past future continuous මොනවද? simple present. simple present tense. බය වෙන්න එපා object එක ටිකක් ලොකු එකක් ඒක. හරි? දෙවෙනි එක ගන්න. Prices of essential consumer items including dal, rice, tinned fish and large onions have risen. Prices කියන්නේ මිල ගණන් of essential අත්‍යවශ්‍ය consumer items පාරිභෝගික භාණ්ඩ including dal පරිප්පු ඇතුළුව rice hal tin fish again salmon tin වගේ දේවල් and large onions ලොකු ලෝණු have risen මිල ඉහළ ගිහිල්ලා මොකක්ද දෙනව ඇත්තේ දෙවෙනි එකට ඔව් මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ මේ භාණ්ඩ වල මොන හේතු නිසාද රුපියලයේ පහළ වැටිලා ඔව් මොකක්ද ආන්සර් එක එන්න ඕනේ D කියන එක දෙවෙනි එකට D ඊළඟට විනාඩියක් දෙන්න
හරි පුතාලා ගන්න එතකොට මොකද්ද දෙවෙනි එකට ආන්සර් කියන්නේ D නේද හරි තුන්වෙනි එක අපි ගන්නවා ආගන්න the villagers prohibited fish caught in other areas being dried on Negombo beaches. The village prohibited fish. ඒ කියන්නේ ගම් වලින් prohibited තහනම් කරාලු මාළු. prohibited කියන්නේ තහනම් කරනෝනේ මාළු fish. caught in other areas. අනිත් ප්‍රදේශ වලින් අල්ලපු. being dried on Negombo beaches. මේගමේ පැත්තේ තියෙන වෙරළවල් වලින් වේලපු මාළු කියන එක තමයි මේ being dried on Negombo beaches කියලා තියෙන්නේ. මේකට එන්න ඕනේ උත්තරේ නම් මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. චුට්ටක් කියන්නේ මේක උත්තරේ මොකක්ද දෙන්න ඕනේ මේ මාළු සම්බන්ධව කියන කතාව. F. තුන්වෙනි එකට F තමයි උත්තරේ වෙන්නේ. මොකක් හරියට තේරුම ගන්න ඕනේ. ඔමේ හරියට තේරුම ගන්න ඕනේ. මොකද්ද බලන්න තේරුම් F කියලා තේරුම් ගන්න පුළුවන්. The village prohibited fish. මාළු තහනම් කරා ගම් වලින් caught in other areas. අනිත් ප්‍රදේශ වලින් අල්ලපු being dried on Negombo beaches. මේගමේ වෙරළවල් වල වේලලා දාපු. කියලා කියන්නේ ඔකේ අදහස තමයි මේගමෝ වෙරළවල් වලින් වේලපු මාළු හැරෙන්න අනිත් ප්‍රදේශ වලින් ආපු මාළු තහනම් කිරීමක් සිද්ධ කරා කියලා. සමහරට ඒ වගේ මොනවා හෝ ගැටලුවක් තිබිලා මේ වගේ අදහසක් තමයි තියෙන්නේ fishing war in Negombo කියන එකයි අපිට ගන්න වෙන්නේ. හතරවෙනි එක ගන්නවා the guests fell ill after consuming one or more soaps and other food items served. The guests කියලා කියන්නේ ආරාධිතයින් fell ill ලෙඩ වෙලා තියෙනවා අර ලෙඩ වුණා after consuming ගත්තට පස්සේ after consuming කියලා කියන්නේ පරිභෝජනය කරාට පස්සේ consuming කියන්නේ පරිභෝජනය කරනවා හරි පරිභෝජනය කරාට පස්සේ one or more soups එකක් හෝ ඊට වඩා සුප් ප්‍රමාණයක් and other food items සහ අනෙක් food items ආහාර වර්ග වලින් served පිළිගන්න ලෙඩ වෙලා තින ආරාධ්‍යෝගයක් right රාත්‍රී ආහාරයෙන් පස්සේ 20ක් හොස්පිටල් එකේ ඉන්නවා කියන්නේ මේ මාතෘකාවයි ගැලපෙන හතරවෙනි එක. එහෙනම් number 4 ඒකයි. එකෙක් අහලා දෙනවා හෙටත් පන්ති තියෙන්නේ පාන්දර 4ටද? නෑ හෙට පන්ති තියෙන්නේ සුපුරුදු වෙලාවට දවල් නෙමෙයි උදේ 10:00 12:00 අපේ සුපුරුදු වෙලාවට. right පුතාලා අපි ගන්නවා පස්වෙනි එක. A new proposal for the replacement of the 150-year-old Kelly railway bridge before 2022. A new proposal. අලුත් යෝජනාවක්. proposal කියන්නේ යෝජනාව. හරි. ඔය සමහරු කියන්නේ එයා ඇමරිකාවල තියෙන proposal එකකින් නේද? එයා ඇමරිකාවල තියෙන love affair එකකින්. සමහරු අහන proposal එකකින් ඇමරිකාවල තියෙන එයා. හරි. එහෙම proposal කියලා කියන්නේ මොකද්ද එතකොට? යෝජනාවක් කියන්නේ. යෝජනාවක් කියන්නේ. හරි. A new proposal අලුත් යෝජනාවක් for the replacement නැවත සවි කිරීමට එහෙම නැත්නම් නැවත හැදීමට කියන replacement of the 150 year අවුරුදු 150 වෙන old Kelly railway bridge හරි පරණ කැලණි railway bridge දුම්රිය පාලම before 2022 2022කට කලින් 2022කට කලින් පරණ කැලණි මේ දුම්රිය පාලම අලුත් වැඩියා කරන්න ඒක නැවත සවි කරන්න අලුත් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද මාතෘකාව වෙන්නේ ඕනේ? C. ඔව්. bridge to be replaced. හරි පාලම නැවත සවි කරන්න නැත්නම් නැවත හදන්න. එතකොට එන්න ඕනේ C කියන එක. මේ සම්පූර්ණ ඔක්කොගෙම තේරුම දන්නේ නැතත් මේ වචන දිහා බලලා මෙතනින් අල්ල ගන්න පුළුවන් අය. මොන වචනයද තියෙන්නේ සාමාන්‍ය මේකේ තියෙන වචන අර මාතෘකාවලත් තියෙනවා. එහෙම වලට අල්ල ගන්න පුළුවන්. right හයවෙනි එක ගන්නවා Ministry of Education අධ්‍යාපන අමාත්‍යාංශය organizers සංවිධානය කරනවා teacher training ගුරු පුහුණුවක් teacher training programs ගුරු පුහුණුව වැඩසටහන් to improve වර්ධනය කරන්න skills කියලා කියන්නේ කුසලතා of teachers of English ඉංග්‍රීසි ගුරුවරුන්ගේ කුසලතා වර්ධනය කරන්න අධ්‍යාපන අමාත්‍යාංශය මේ සංවිධානය කරනවා teacher training programs
training මේ තියෙන training programs for teachers කියලා. එහෙනම් 6 වෙනි එකට E. පළවෙනි එකට නම් දීලා තිබ්බා. දෙවෙනි එකට D, තුන්වෙනි එකට F, හතරවෙනි එකට A, පස්වෙනි එකට C, හයවෙනි එකට. මේ පහම හරිය raise your hand. Raise your hand. Right. Third term test එකට එන්න පුළුවන් ඔය වගේ දෙයක්. මේ වගේ ඒවා එනවා. මේ test 4 වගේ ඒවා එනවා. O level paper එකේ හතරවෙනි ප්‍රශ්න විදිහට. O level first paper එකේ හතරවෙනි ප්‍රශ්න විදිහට එනවා. ඒවා O level paper එකේ හතරවෙනි ප්‍රශ්න විදිහටයි එන්නේ. සර් දැන්ම මේ කියන්න දන්නවා. හරි සමහරට ඔයාලට කල්පනා වෙනදී මේ සර් කොහොමද දන්නේ එහෙම කියන්නේ? ඉතින් අවුරුදු ගණනාවක papers analyze කරපුවාම මේ වගේ ප්‍රශ්නයක් එන්නේ test 4 වල. 2016 ඉඳලා 20 වෙනකම් ආපු papers ටික අරන් බලපුවාම හරි මේ වගේ ප්‍රශ්න තියෙනවා. test 4 යට. ඔයා බලන්න අපි මේ විදිහට papers analyze කරනවා 11 වසරට ගියපුවාම. හරි ඒ වැඩේ මාර සාර්ථකව ඒකක් ගන්න පුළුවන්. හරි මේ papers analyze කිරීම තුළ. ඔයා බය නැතුව යනවා ඔයාගේ O level exam එකට පළවෙනි ප්‍රශ්නේ මොකක්ද දෙන්නේ කියලා ඔයා හිතාගෙන යන්න. දෙවෙනි ප්‍රශ්නේ ඔයා මොකක්ද දෙන්නේ කියලා දැනගන්න ඔයාම හිතා ගන්නවා මේ වගේ ප්‍රශ්නයක් දෙවෙනි එකේ. උදාහරණ තුන්වෙනි ප්‍රශ්නේ O level English paper එකේ මොකක්ද කියලා අහුවොත් දන්නවා. picture description එකක් එන්නේ. සර් දැම්මම කියනවා. picture description එකක් එන්නේ එන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. සම්පූර්ණ පින්තූරයක් කියලා විස්තර කරන්න. පොඩි පොඩි පින්තූර පහක් කියලා විස්තර කරන්න. අන්න ඒ වගේ එන්න පුළුවන් ආකාර වගේක් තියෙනවා. ඒ සියල්ලත් එක්ක කියලා. හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද දෙන්නේ සර් අපිට කියලා අහුවොත් කියන්න දන්නවා මම. මෙන්න මේ වගේ මේ ටියුට් එකේම දීලා තියෙන ටෙස්ට් එකක්මයි එන්නේ. ගොඩක් වෙලාවට ඔව්. තව එන්න තියෙන එකක් තියෙනවා ටෙස්ට් 2 එක ප්‍රිපොසිෂන්ස් පාඩමෙන් එන්න ඉඩ තියෙනවා. ප්‍රිපොසිෂන්ස් පාඩම. ඔය විදිහට papers අපි ඇනලයිස් කරපුවම මට අවබෝධය ලැබෙනවා මොන වගේ ප්‍රශ්නයක් එයිද කියලා. අය වෙන අයකින් අහා යන්න ඕනේ. හරි අපිට රචනාව මොකක් එයිද? හරි අපිට මොන වගේ data එකක් එයිද? ඔයාලටම හිතා ගන්න පුළුවන් මොනවා එකක් දෙන්නේ කියලා papers analyze කරපුවාම හරියට. හරි ඒක අපි ඊළඟ අවුරුද්දේ tute class නෙමෙයි paper class කියලා මේක වෙනස් කරනවා. මේ tute class කියන වචනේ වෙනස් කරනවා paper class කියලා. සම්පූර්ණයෙන් past papers සාකච්ඡා කරනවා. හරි. උදාලා එහෙනම් අපි ගන්නවා test 5 එක. හරි ඊළඟ test එක. ඒ වගේම තමයි මේ TV ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා සර්ගේ. හරි. ඒ කියන්නේ ඔයාලට නෙමෙයි A level පන්තියක් මේ ඉරිද හරි. ඉතින් බලන්න. 50ක් විතර යනවා. හරි. මං කිව්වේ නැද්ද දා ක්ලාස් එකේ? ගිය සතියේ ක්ලාස් එකේ කිව්වේ නැද්ද? නෑ. නෑ සර්. නෑ සර්. TV ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා අපේ සර් ඉන්නේ කියලා කියන්න අනිත් අයට. මම ඉන්නවා පෙන්නන්න. ඉරිදා යන්නේ ඉරිදා දෙරනේ හරි. උදේ 6 ඉඳන් අවස 6 වෙනකන් 50ක් විතර යනවා මේ වගේ. So live ද? ලයිව් කියලා කියන්නේ මේ TV එකේ අනිත් ප්‍රෝග්‍රෑම්ස් යද්දි උසස් පෙළ 2023 ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජෙනරල් ඉංග්‍රීසි පාඨමාලාව මధుසංක සමරකෝන්. ඔය වගේ එකක් පොඩි උසස් ඇඩ් පෙළ එකක් 2023 ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජෙනරල් ඉංග්‍රීසි පාඨමාලාව මధుසංක සමරකෝන්. මොන channel එකේද සර්? ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ජෙනරල් ඉංග්‍රීසි පාඨමාලාව මధుසංක සමරකෝන්. අදහස කියන්න බලන්න හොඳයිද ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එක ලස්සනයිද? දෙරනේ නේද? ඔව් සර් ලස්සනයි. මොන channel එකේද සර් යන්නේ ad එක? දෙරනේ එකේ හරි දෙරනේ යන්නේ ඉරිදා යන්නේ 50ක් විතර ඕකම 57ක් විතර right අපි ගන්නවා test 5 එක read the following text and complete the information කියලා තියෙනවා. හරි. මේ මොන ඡේදයක් දීලා තියෙනවා මේකට උත්තර ලියන්නයි තියෙන්නේ. හරි. උත්තර ලියන්නයි තියෙන්නේ. පළවෙනි එක නම් කරලා දීලා තියෙනවා කියලා කිව්වට එහෙම එකක් කරලා දීලා නැහැ. හරි. අපි බලමු. උදාලා මේකත් homework කරන්න කිව්වා නේද සර්? Yes sir. අපි බලමු. පළවෙනි මේකේ දැන් දීලා තියෙනවා ටික බලන්නකෝ. ඔයාලට මේක බලලා මේ ෆිල් කරන්නයි තියෙන්නේ. අහලා තියෙනවා name of the boy. මේ වගේ එකක් දුන්නාම
මේ වගේ ඡේදයක් දීලා එක්ක ප්‍රශ්න ඇහුවොත් කො මේ වගේ ස්ටැම්ප් කරවන්න තිබ්බොත් මේ කරන්න ඕනේ මුලින්ම මෙන්න මේ මුලින්ම දීලා තියෙන මේ name of the boy, birthday, birthplace, father's job ඔන්න ඔය ටික කියවලා තේරුම් ගන්න ඕනේ. හරි. මුලින් මේ ටික තේරුම් ගන්න. ඊට පස්සේ තමයි කියවන්න ගන්න ඕනේ. මොකද දන්නවද? එතකොට ඔයාලට මේක කියවගෙන යද්දි උත්තර හොයා ගන්න පුළුවන්. ඔයාලට පොඩි බාධාවක් එතනක් දන්නේ නැහැ. මේ අපේ ගෙදර ගාව තව ගයක් හදනවා. ඒ අර ඒක නෙමෙයි ඒක. විද්‍යාවක් කන්න සද්දයක් යනවා ඇහෙනවද ඒක බාධාවක්? ඔව් සර් ටිකක් හරිද? ඔව් සර්. ගොඩක් ඇහෙනවද? ඇස් ගය ඇහෙන්නේ. උඩයි නේද? ඔව් සර්. හා. මේ බලමුකෝ මේක. උදා ආවචන දෙනවා ලියාගන්න. මේකේ වල name of the boy කියලා තියෙනවා. එන පිරිමි ළමයාගේ නම, අනේක birthday, පන්දිනේ, birthplace, පන්න ස්ථානේ, father's job තාත්තගේ රැකියාව, mother's name, අම්මාගේ නම, name the place they lived in 1920. 1920 ඔවුන් ජීවත් වුණු ස්ථානය. හරි. මොකද මේ කියන්නේ බලමු අපි යමේ යම්කිසි පුද්ගලයෙක් විස්තරයක් තියෙන පිරිමි ළමයෙක්නේ බලමු. චෙක් පාන්දර 4 පන්තියේ ඇහෙන්නේ මොකද්ද? පාන්දර 4ක තියෙන පන්තිය තියනවද? ඉරිදා පන්තිය පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න අපි කේස් අධ්‍යයනය කරෙත් නැහැ නේ 10 වසරට. දවස් 11 වසර ළමයි ජුටක් වැඩිපුර කරනවා ක්ලාස් එක. හරි. මේ ඒකයි ගැටලුව හරි. ඒක නැතුව මේ පන්ති නොකර සර් නිදාගෙන එහෙම ඉන්නව නෙමෙයි. ඊයේ ඉරිදා සුපුරුදු පරිදි සර් ක්ලාස් එක කරා ඔයාලට නෙමෙයි 11 වසරේ පන්තියට. ඉස්කෝලේ උගන්වන්නේ නැහැ නේ ළමයින්ට. මේ පාර O level exam එකක් තියෙනවනේ. දෙමව්පියොත් කෝල් කරනවා ළමයින්වත් කෝල් කරනවා. ඉතින් මේ සර් අනික පුතේ 11 වසර අලුතෙන්මනේ පටන් ගත්තේ. ඒ නිසා චුට්ටක් වැඩිපුර වැට්ටික් කරලා දෙන්න ඕනේ නිසා යාලට මේ ඉරිදත් පන්තිය මම කරා. දිගටම කරා. වාට කරේ නැතුණත් 10 වසරේ පන්තිය 11 වසර ළමයින්ට දිගටම කරගෙන ආව ක්ලාස් එක මේ දවස් කීපේ එකයි කරන්න බැරි නමුත් මේ ඉරිදා මම ඔයාලා වෙනුවෙන් ක්ලාස් එක කරන්නම්. හරි. ওই දවස් උනත් අපි කරමු ක්ලාස් එක. හරි. අපි වාටත් ක්ලාස් එකේ මම මේ මහන්සි වෙන්න වෙනවා. හරි. තව වැඩිපුර ක්ලාස් එකක් කරනවා. ඒවට ක්ලාස් ෆීස් වැඩි කරන්නේ නැහැ. මහන්සිලා වැට්ටික් කරන්න වෙනවා. හරි. ඒක තමයි. ඔය මූලිකත්වය දෙන්න එපා 11 වසරේ. ඔයාලට තව මාස කිහිපයකින් ඔයාලා 11 වසරේ. ඒක ඔයාලට තමයි මූලිකත්වය දෙන්නේ මම වැඩිපුර. 9 වසර 10 වසර පන්ති වලට වඩා. ඊළඟ අවුරුද්දේ. right මේක ගමු ඉක්මනින්. Jack Roosevelt was born in January 31, 1990 in Cairo. Cairo කියලා කියන්නේ ඊජිප්තුව කියලා රටක් දන්නව නේද? අන්නේ ඊජිප්තුවේ capital city එක. දැන් අපේ ශ්‍රී ජාතකපුර කෝට්ටේ කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ඒ වගේ ඊජිප්තුවේ මේ capital city එක තමයි Cairo කියලා කියන්නේ. හරි. Jack Roosevelt was born in January 31, 1990 in Cairo. Jack Roosevelt කියන කෙනා ඉපදුනා 1919 ජනවාරි 31 වෙනිදා කයිරෝ කියන සිටි එකේ ජෝර්ජියා එලගේ තව ප්‍රධාන නගරයක් නේ ජෝර්ජියා කියලා කියන්නේ. Jack had 4 older siblings. Jack හිටියා 4 older siblings. උදේ siblings කියලා කියන්නේ මොකක්ද තේරුම? Siblings. Siblings කියලා කියන්නේ කාටද? සහෝදරයෝ. Brothers and sisters. සහෝදරිය brothers and sisters වෙනකොට තනි වචනේ අහනවා කවුරුහරි. පොඩි නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න ගෙදර. brothers and sisters වෙනකොට කියන තනි වචනේ siblings ලියාගන්න. සහෝදරයෝ සහ සහෝදරියෝ කියන එකට තනි වචනේ හරි siblings. S I B L I N G siblings කියලා කියනවා. මේකේ හරි siblings. හරි වාගෙන් අහනවා how many siblings do you have කියලා කවුරු හරි ආන්න පුළුවන් කෙනෙක් how many brothers and sisters කියලා අහන්නේ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්ත කෙනෙක් හරියට අහන්න පුළුවන් how many siblings do you have කියලා මොකද පුතාගේ උත්තරේ වෙන්න ඕනේ මොකද ඒ අහන්නේ how many siblings කියලා අහන්නේ කී දෙනෙක් ඉන්නවද how many brothers and sisters කියන එකම තමයි මතක තියාගන්න single word for brothers and sisters is siblings සහෝදර සහෝදරියන් කියන තනි වචනේ siblings. එතකොට මෙතන Jack had 4 older siblings. Jack හිටියා එයාට වඩා වැඩිමල් older. හරි? වැඩිමල් සහෝදර සහෝදරියන් 4ක්. ඔන්න නම් ටික තියෙනවා. හරි? කවුද?
लीला कंपा चंपारेක බානුති සඳලේක එහෙම නෙමෙයි හිටියේ හරි කවුද එඩ්ගා ෆ්‍රැන්ක් මැක් ඇන්ඩ් විලා හරි එඩ්ගා ෆ්‍රැන්ක් මැක් ඇන්ඩ් විලා his father was a farmer මේ ජැක් රූස්වෙල්ට් කියන ළමයාගේ තාත්තා ගොවියෙක් වුණාලු for a white land owner in Cairo Cairo වල හිටපු land owner ඉඩම් අයිතිකාරයෙක්ගේ white land owner ඒ කියන්නේ මම හිතන්නේ ඇමරිකාවෙන් හරි ඕස්ට්‍රේලියාවෙන් හරි ආපු සල්ලිකාර සුදු මහත්තයෙක් කියලා කියන්නේ මේ වෙන රටක සල්ලිකාර මහත්තයෙක්ගේ ඉඩමක ගොවියෙක් වශයෙන් තමයි වැඩ කරලා තියෙන්නේ මෙයාගේ තාත්තා හරි working hard on the land for the little pay කොහොමද වැඩ කරලා තියෙන්නේ working hard මහන්සි වෙලා වැඩ කරලා on the land ඉඩමේ for little pay කුඩා ගෙවීමකට pay කියලා කියන්නේ ගෙවීම චූටි පඩියකට චූටි සැලරි එකකට තමයි මෙයාගේ තාත්තා මහන්සිලා වැඩ කරලා තියෙන්නේ හරි පුතා මට කියන්න working hard on the land for little pay කියන එකේ adverb එකක් තියෙනවා adverb එකක් ක්‍රියා විශේෂණයක් කියන්නකෝ ඒ වාක්‍යයේ තියෙන ක්‍රියා විශේෂණ hard, very good yes working hard කියන එක hard කියන ක්‍රියා විශේෂණයක් හරි මහන්සි වී වැඩ කරනවා on the land ඉඩමේ for little pay කුඩා ගෙවීමකට හරි ඊට පස්සේ කියනවා Jack's father ජැක්ගේ තාත්තා ඊළඟ වචනේ ප්‍රොනවුන්ස් කරන්න හරියට ඊළඟ වචනේ හරියට ප්‍රොනවුන්ස් කරන්න කොහොමද කියන්නේ ප්‍රෝ කියන කී අතීත කාලේ තියෙන්නේ මේක ගොඩාක් අය කියන්නේ grow grew කියලා කියන්නේ grew කියලා කියන්නේ ඔයත් grew කියන්නේ හිතාගෙන හිටියේ grew කියන්නේ හිතාගෙන ඉන්න වැරදි පුතා මොකද වචනේ grew කියලායි කියන්නේ grew කියලායි කියන ප්‍රොනන්සියේෂන් එක මතක තියාගන්න අර මේ වගේ fly කියන එකේ මේකේ past form එක අතීත කාලේ මොකද්ද ළමයි කියන්නේ ගොඩාක් අය ආපුවම කොහමද flew කියලානේ කියලා නෑ flew නෙමෙයි flew කියලායි කියන්නේ fly කියන එක flew වෙනවා grow කියන එක grew වෙන්නේ නේ grew කියලායි කියන්නේ grew කියලා මතක තියාගන්න මම ප්‍රොනවුන්ස් කරන්න දන්නේ ගොඩක් අය Jack's father grew tired of this way of life ජැක්ගේ තාත්තා එතන grow කියලා කියන්නේ වර්ධනය වුණා එහෙම නැත්නම් කාලය ගත කරා හරි tired මහන්සි වෙලා of this way of life ජීවිතේ මහන්සි වෙලා තමයි යා මේ දවසින් දවස ගත කරලා තියෙන්නේ grow කියලා කියන්නේ වර්ධනය වෙනවා තාත්තා වර්ධනය වීමක් නෙමෙයි එතන අපි කියන්නේ දවසින් දවස ගත කරා කියන අදහස and සහ when Jack was only 1 year old Jack ට අවුරුදු 1ක් වෙද්දී his father ඔහුගේ තාත්තා left හැර ගියා the family පවුල in search of better work හොයාගන්න හොඳ වැඩක් දැන් අර සුදු පාට මහත්තයාගේ හරි white land ownerගේ ගාව හිටියට ලොකු සැලරි එකක් නැහැ පොඩි පඩියක් නේ තියෙන මහසෙන් නමුත් මෙයා මොකද කරේ තාත්තා ජැක්ට අවුරුද්දක් වුණාට පස්සේ ගෙදර දාලා ගියාලු ටිකක් හොඳ රස්සාවක් හොයාගන්න අර සැලරි එක මදි නිසා වෙන්නේ නැති ඊට පස්සේ කියනවා he never returned එයා මොකද කළේ ඔහු never කියන්නේ නිතර වෙන්න වචනයක් never කියන්නේ අවදාවත් නැහැ he never returned ඔහු කවදාවත් ආපහු ආවේ නැහැ කියලා කියනවා ජැක්ට තාම අවුරුද්දයි තාත්තා ගෙදරින් ගියාමයි ආවේ නැහැ කියනවා බලමු අම්මවත් ඉන්නවද කියලා මම though what so Mali Jack's mother Mali කියලා කෙනෙක් ඉන්නවා Mali හරි Mali හරි කොහොම හරි ගමු Jack's mother ජැක්ගේ අම්මගේ නම Mali Mali was left alone with the 5 children මොකද උනේ අම්මට ළමයි 5 දෙනා එක්ක ගෙදර තනි වුණා තාත්තා ගියා වෙන රස්සාවක් හොයාගන්න ආපහු ආවේ නැහැ හරි අම්මා තනි වුණාලු ගෙදර ළමයි 5 දෙනාත් එක්ක හිතාගන්න අම්මා කෙනෙක්ට එහෙම දෙයක් සිද්ධ වුණා 1920 1920 දී when Jack was just 16 months old Jack මාස 16ක් වෙද්දී එන අවුරුද්දයි මාස 4ක් වුණාට පස්සේ his mother packed up the family and took a train to California අම්මා මොකද කරා කියන්නේ mother packed up the family අම්මා පවුල පැක් කරගත්තා කියලා කියන්නේ එකතු කරගත්ත කියන එක එකතු කරගෙන took a train coach එකට ගොඩනැවිලා ආවලු කැලිෆෝනියාවල where his brother lived
කැලිෆෝනියා වල කවුද? Where is brother live? ඔහුගේ සහෝදරයා ජීවත් වෙලා තියෙනවා. Mali soon found work doing laundry and housekeeping. මලි කෙනාගේ අම්මා soon ඉක්මනින් හොයාගත්තා කියනවා රැකියාවක් work වැඩක් doing laundry. රෙදි හොදන තැන තියෙන laundry කියලා කියවට කියන්නේ අන්න ඒකක සහ housekeeping. ඒ ගෙදරක මෙහෙකාර සේවයට ගිහිල්ලා. හරි. ගොඩාක් ඉතින් විශේෂ කතාවක් නෙමෙයි. සාමාන්‍ය ඉතින් කතාවක්. හරි. ලිටරචර් වගේ කරනවා නම් ලස්සන ස්ටෝරීස් එහෙම හම්බ වෙනවා. හරි. මම ඇක්වයිනස් එකේ නම් ලිටරචර් උගන්වනවා ෆයිනල් ලෙවල් එකට. මට දැන් මේ දවස්වල ලොකු ඉල්ලීමක් කරලා දෙනවා 9 වසර ළමයි දැන් 10 කට ලිටරචර් කරන්න හිතාගෙන ඉන්නවා. ලිටරචර් ක්ලාස් එක පටන් ගන්න කියලා. ලස්සනට සර් ලිටරචර් ටිකක් උගන්වන්න පුළුවන් මේ වගේම. නමුත් වෙලාවක් නැහැ. A level පන්තියේ. හරි මං හිතන්නේ මේ ක්ලාස් එකේ ඉන්නවද ලිටරචර් කරන ළමයි O level වලට? ලිටරචර් කරන අය ඉන්නවද? Message එකක් එවන්න. Right. Name of the boy. පිරිමි ළමයාගේ නම මොකද්ද මට උත්තරේ කියන්න. මොකද්ද පිරිමි ළමයාගේ නම? Jack Roosevelt. Jack Roosevelt. මේකේ බලනවා Jack කියලා ලියද්දි J capital වෙන්න ඕනේ. Roosevelt කියද්දි R capital වෙන්න. R capital. ඔව්. ලිටරචර් කරන අය කීප දෙනෙක් ඉන්නවා පුතාලා හොඳ ලිටරචර් ටික කරගන්න appreciation paraphrase ඒ වගේම literary techniques එහෙම තියෙනවා personification හරි ඒවා ඉගෙනගෙන ඇති හරි ඒවා හරියට කරගන්න ලිටරචර් ටික paraphrase හරියට ලියන්න appreciation හරියට ලියන්න anthology එක හරියට study කරන්න හරි මට මතක නෑ දැන් මොකක්ද තියෙන නවල් එක දන්නේ නෑනේ නවල් එක මොකක්ද තියෙන්නේ ලිටරචර් වලට මේ දවස්වල ඉස්සර තිබ්බේ village by the sea කියලා එකක් තිබ්බා සායුතරේ ගම්මානේ මම දැන් සිලබස් වෙනස් වෙලා දැන් වෙන එකක් තියෙනවා ඒක හරියට ඉගෙන ගන්න. දෙවෙනි එක උත්තරේ බර්ත්ඩේ කියන්නේ. මේ ජැක්ගේ බර්ත්ඩේ කියන්නේ. January 31, 1919. Third one birthplace ස්ථානය. ඉපදුණු ස්ථානය. කොහෙද? Jack was born in January 31st, 1919 Cairo. මේකක්ද යන්නේ C-E-O-R-J next one father's job තාත්තගේ රැකියාව farmer mother's name අම්මගේ නම මලි හරි name the place they lived in 1920 1920 කොහෙද ජීවත් California ඔව් කැලිෆෝනියා ඔන්නන් ඒකේ at කියලා දාන්නත් පුළුවන් at කැලිෆෝනියා කියලා දැම්මොත් හොඳයි කියලා හිතනවා කැලිෆෝනියා වල කියන්නේ මේක නම් ටිකක් ලේසි මේ 6ම නිවැරදිව ලියපු කෙනෙක් ඉන්නවද raise your hand yes මේ yes third term test එකේ ආපු එක third term test එකේ ආපු paragraph එක right ඊළඟ activity එක test 6 එකයි right පුදාලා අපේ ගිය සතියේ notice ඉගෙනුවේ නැද්ද මේ class එකට notice එකක් දෙන විදිහ ඉගෙනුවේ නැද්ද ඉගෙනුවා සර්. 10 වසර ළමයිට ඉගෙනුවා නේද? ගිය සෙනසුරාදා පාන්දර තිබ්බ ක්ලාස් එකේ ඉගෙනුවා වගේ මතකයක් තියෙනවා. ඉගෙනුවා. Yes sir. ඉගෙනුවා. ක්ලියර්ම ගන්නලා තියෙන 10 වසර ළමයි නෝටිස් එක ලියන විදිය. හරි? ගිය සෙනසුරාදා පාන්දර පන්තිර සම්බන්ධ වුණා නම් අනිවාර්යයෙන්ම තේරුම් ගන්න පුළුවන්. right? ඒකේ රෙකෝඩින් එකයි දාන්නකෝ. මට පුතා WhatsApp වලින් මැසේජ් එකක් ගන්න මම WhatsApp group එකට දාලා තියෙන්නේ. ඒ group එකේ ඒවා delete වෙලා තියෙනවා නම් හරි වෙනම message එකක් ගන්න group එකේ තියෙනවා right notice එකක් clear විදියෙන් කියලා දීලා තියෙන්නේ මේක ලියුවද test 6 එක කරාද Yes sir. හරි උදාහරණ මොකද්ද මේක කියන්නේ the Red Cross Society of your school ඉන්නවනේ Red Cross කියලා සංගමය right රතුකුරුස සංගමය has organized සංවිධානය කළා තියෙනවා workshop වැඩමුළුවක්
on කියන්නේ එතන ගැන කියන්නේ road safety. පාරේ ආරක්ෂාව, පාරේදී ආරක්ෂා විය යුතු ආකාරය, පාරේ ආ යුතු ආකාරය සම්බන්ධ ඔය වගේ දේවල්. road safety කියන්නේ අනේද? හරි. සම්බන්ධව වැඩමුළුවක් සංවිධානය කළා තිනවලු රතුකුරු සංගමෙන් ඉස්කෝලේ. write a notice. දැන්වීමක් ලියන්න කියනවා informing දැනුවත් කරමින් about the workshop. මේ වැඩමුළුව ගැන. use about 40-50 words. වචන 40ක් 50ක් පාවිච්චි කරන්න නැහැ කියන්නේ. right. notice එක ලියන විදිය මතකද? හරි ලේසි. ගිය සතියේ කියලා දුන්නා. notice එකක් ලියද්දී මතක තියාගත්ත ඒවා කීපයක් තියෙනවා. මුලින්ම මතක තියාගන්න ඕනේ ලේසි ඒවා හතරක් තියෙනවා. තව වාක්‍ය හතරක් තියෙනවා. ප්‍රධාන වශයෙන්. ඔය ටිකනේ ලේසි ඒවා හතර කියන්නේ. ලේසි ඒවා හතර මොනවද මතක තියාගන්න තියෙන්නේ? notice එකේ. ලේසි ඒවා හතර මොනවද පුතාලා? ටොපික් එක ලියන්න පුළුවන් හැමෝටම. ඒ වගේම අස්සම් කරන්න පුළුවන් හැමෝටම. සිග්නේචර් එක අනිත් ලේසි එක Date. ඩේට් එකට කලින් සිග්නේචර් එක ලියලා හිටියට ඩෙසිග්නේෂන් එක තනතුර මේක කවුද සංවිධානය කරගෙන තනතුර ඊට පස්සේ ඩේට් එක ඔන්න ලේසිය හතර වාක්‍ය හතරේ කොහොමද එන්නේ පළවෙනි වාක්‍ය මොනවද ලියන්නේ කටපාඩමේ තියෙන්න ඕනේ පළවෙනි එකේ ලියන්නේ ඕගනයිසර් ගැනයි ඉවෙන්ට් එක ගැනයි හරි ඕගනයිසර් ඉවෙන්ට් සංවිධායක කවුද එහෙම නැත්නම් අනිත් එක ඉවෙන්ට් එක අවස්ථාව මොකද්ද දෙවෙනි එකේ මොකද්ද ලියන්නේ දෙවෙනි වාක්‍යයේ කරුණු තුනක් Date, ලියනවා time, place. date time venue date time venue හරි venue කියන එකට සමාන වචනේ කියන්නේ venue කියන්නේ අතර මොකද්ද Place. place කියන එක date time venue ඔව් තුන්වෙනි එකේ මොකද්ද මොකක් ගැනද කියන්නේ Guest. chief guest ගැන කියනවා හතරවෙනි වාක්‍යයේ Whom to invite. home to invite කාටද ආරාධනා කරන්නේ මෙන්න notice එක ඇතුළත් වූ යුතු කරුණු ටික ලේසියව හතරයි topic එක signature එක designation එක date එක වාක්‍ය හතරයි පළවෙනි වාක්‍යය ලියන්නේ organizer event ගැන මේක මතක තියාගන්න ඕනේ වාක්‍ය අර ලියන ආකාරය ඊට පස්සේ දෙවෙනි වාක්‍යය ලියනවා date time venue හරි දිනේ වේලාව ස්ථානය තුන්වෙනි එකෙන් ලියනවා chief guest කවුද කියලා හතරවෙනි එකේ home to invite කාටද ආරාධනා කරන්නේ මම හිතනවා මේ ක්‍රමයට ඉගෙන ගත්ත හැමෝටම දීලා තියෙන ඕනේ notice එකක් ලියන්න පුළුවන්. තව මේකට ඕන නම් කරුණක් ඉදිරි කරන්න පුළුවන් අරමුණ මේ වගේ. right. පුතාලා මම බලාපොරොත්තු වෙනවා ලියලා ඇති. මට සමහර WhatsApp එවලා තිබ්බා මට මතකයි. 10 වසර ළමයි එවලා තිබ්බා මේක. හරි. සමහර හොයා ලියලා තිබ්බා. හොඳටම හොඳයි. right. එහෙනම් මට මේකේ notice එක ඔයාලා ලියපු විදියට කියන්නේ. මුලින්ම ලියන topic එක. කොහොමද topic එක ලියන්නේ? මෙහෙම ලියනවා topic එක සර්. හරිද කියන්නේ? හරිද? Parody. හරි. what should it be? කොහොමද වෙන්න ඕනේ? ඒක මොකද්ද වෙන්න ඕනේ? Capital letters. Yes. All the letters should be written in capital. ඔක්කොම capital. NOTICE. පුතා නිවැරදි ලියලා කියලා බලන්න. හරි. ඊට පස්සේ අපි ලියන්න ඕනේ organizer event එක. හරි කොහොමද ඒක ලියන්නේ? organizer කවුද? The Red Cross. The Red Cross. Okay, the කෙදි T capital තියෙනවා red කෙනක C ඒවා capital තියෙනවා පළවෙනි. The Red Cross Society has organized Red Cross Society එක සංවිධානය කරලා තියෙනවා has organized මොකක්ද a workshop on road safety a workshop on මොනවා ගැනද road safety මෙන්න organizer මෙන්න event එක හරි නේද ඊට පස්සේ අපිට ලියන්න ඕනේ date time venue ඔතනින්ම ලියන්නේ කොහොමද ඒක ලියන්නේ මේකේ date time venue දීලා නැහැ හදලා ගන්න ඔයා දීලා නැත්නම් හදලා ගන්න හරි ඒ වාක්‍ය වෙන්න ඕනේ මෙහෙම
it will be held කියලා පටන් ගන්න කියලා කටපාඩමේ තියෙනවා. It will be held. It will be held on අපි කැමති දිනයක් දාගමු. 28 August 2021 from කියලා මම ගන්නවා from 9 am උදේ 9 ඉඳලා කියන්න ඕනනම් at කියලා දාන්න තිබ්බා. හරිම ස්ථිර වෙලාව දාන්න නම් පටන් ගන්න. හරි at 8 am අටට කියන්නේ නැත්නම් from 9 am 9 ඉඳලා at the school main hall. පාසලේ ප්‍රධාන ශාලාව. මෙන්න දෙවෙනි වාක්‍යය දාලා තියෙනවා. date time venue. ඊට පස්සේ අපි ලියන්න ඕනේ මොකක්ද තුන්වෙනි එක? chief guest සම්බන්ධව. මුකුත් මේක දීලා නැහැ නේ. අපි හදලා ගමු. The chief guest. The chief guest will be කියලා මේ වාක්‍යය පටන් ගන්න කියලා මතකයේ තියෙන්න ඕනේ. ගොඩක් ලියුවහම මේක කටපාඩම් වෙනවා. The chief guest will be අපි ගමු the inspector. The inspector of police. The inspector of police of foreign police inspector තමයි එන්නේ මේ ආරක්ෂාව සම්බන්ධ කියන්නේ ගැලපෙනවනේ මේ වගේ ඉන්ස්පෙක්ටර් කෙනෙක්. හරි. මේකට වෙන කෙනෙක් ඇවිල්ලා හරියන්නේ නැහැ. හරි. එතකොට the chief guest will be කියලා the inspector of police of foreigner. මම යාගේ නම ලිව්වේ නැහැ. කැමතිනම් නමක් ඔයා ලියන්න. හරි. මම තනතුර විතරක් ලියුවා. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් කාටද ආරාධනා කරන්න කියලානේ. කාටද ආරාධනා කරන්න පුළුවන්? all the students සියලුම ළමයින්ට all the students and the teachers are kindly invited ආරාධනා කරනවා to participate සම්බන්ධ වෙන්නයි කියලා participate in the කොහොමද මම දෙන්නේ in this event කියලා Occasion. in this occasion කියලා දුන්නේ in the occasion කියලා In this occasion. in this occasion හරි all the students and the teachers කෙනෙක් ඔයා දාන්න ඕනේ මේ කටපාඩමේ තියාගන්න kindly invited to participate in this occasion ලේසිය වගේ එකයි ලියවේ ලේසිය වගේ තව තුනක් තියෙනවා අස්සන දාන්න මෙතන අස්සන දැම්මා තනතුර දාන්න මම දානවා හෙඩ්රිපෙට් කියලා තනතුරක් හිතාගන්න බැරි නම් ගොඩක් වෙලාවට ඉස්කෝලේ මට්ටමින් නම් හෙඩ්රිපෙට් කෙනෙක් දාන්න මොනවද දීලා නැත්තම් හෙඩ්රිපෙට් කියලා දානවා අද දිනේ දාන්න අද කීයද 21ද 20 මේ විදිහටම ලියලා තියෙන කට්ටිය ඉන්නවා නම් raise your hand if you have written the notice like this මේවා සමහරට වෙලාව දිනේ ඒවා වෙනස් වෙන්න ඇති ඉන්ස්පෙක්ටර් වෙනස් වෙන්න ඇති හරි පොඩි පොඩි වෙනස්කම් හැරෙන්න මේ විදිහට මේ අයිඩියා එකට Tamanට තේරුම් ගන්න පුළුවන් ලියලා තියෙන අය raise your hand right very good full marks ලැබෙනවා මෙහෙම ලිව්වනම් පුතා full marks ලැබෙනවා හරිම ලේසි දෙයක් notice එකේ ලේසියව 4යි වාක්‍ය 4යි මතක තියාගන්න හරි exam වලදී notice ලියනකොට color pen use කරන්න බැරිද එපා පුතා don't use color pens right you can use only blue color and black color only don't use other colors අනිත් පාට වල මොකද පාවිච්චි කරන්නේ right homework mark කරගන්න test 7 එක homework කරන්න කිව්වද පුතා test 7 එක homework කරන්න කිව්වද ඔව් සර් හරි ඒකත් කරන්න test 8 එකේ තියෙන පොඩි short paragraph එකක් ලියන්න අර මේ the program I like to watch on TV එකේ බලන්න කැමති program එකක් ගැන හරි a religious festival you attended recently මෑතකදී සම්බන්ධ වෙච්ච ආගමික උත්සවයක් ගැන ඔයා දැනට පුළුවන් විදිහට ලියන්න superior test එකක් ලියන්න කියලා දෙනවා ඉස්සරහට හරි ඉස්සරහට කියලා දෙනවා superior එකම ලියන්න ඒ වගේම test 9 එකක් කරන්න test 10 එකක් කරන්න homework කරපු නැති අය මාක් කරගන්න සමහරට මේවා කරන්නත් කියලා ඇති test 7 8 9 10
test 7 8 9 10 homework mark කරගන්න. හරි. test 8 එක කරලා මට WhatsApp එව්වත් කමක් නැහැ. WhatsApp එව්වත් කමක් නැහැ. right. එහෙමනම් අදට සර් වැට්ටික් මෙතන අවසන් කරනවා. අපි හෙට නැවත උදේ 10 මාට අපේ සුපුරුදු වෙලාවට අපේ ක්ලාස් එක අපි හම්බ වෙනවා. හෙට උදේ පාන්දර නෑ. සුපුරුදු වෙලාවටයි පන්තිය තියෙන්නේ. හරි. පුතාලා එහෙනම් අපි හෙට උදේ හම්බෙමු. අදට වැට්ටික මෙච්චරයි. right. good evening to you. see you tomorrow. Good evening, sir. Good evening, sir. Good evening, sir. Thank you, sir. Thank you. Thank you, sir. Good evening, sir. Good evening, sir. Thank you, sir. Good evening, sir.